අද ධර්ම දේශනාවෙදිත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාවේ තවත් එක දේශනාවක්. පින්නතුනි, මේ සූත්‍ර දේශනාවේ තුන්වෙනි ගාථාව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. මේ භූතාවා සම්භවේ සීවා. කාටද මේ භූත කියල කියන්නේ? භූතාවා. මේ කාරණාව අපි කලින් දේශනාවල්ලත් පැහැදිලි කළා. මෙතන භූත කියල සඳහන් කරන්නේ ඉපදිලා ඉන්න සත්තුන්ට. භූතාවා සම්භවේ සීවා. ඉපදෙලා ඉන්න සත්තු, ඉප දෙමින් ඉන්න සත්තු, ඉප දෙන්න ඉන්න සත්තු, ඉපදීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න සත්තු කියන කාරණාව තමයි මෙතන පැහැදිලි කරන්න. ඊළඟට තියෙනවා විශේෂයෙන් මේ ඉප දෙමින් ඉන්න, ඉප දීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න සත්තු කියල කියහම සමහර කෙනෙක් මේ අන්තරා භවික සත්වයෙක් පිළිබඳව කතා කරනවා. ඉප දෙන්න තැනත් හොය හොය ඉන්න කෙනෙක් ගැන. අන්තරා භවයක්. එහෙම කාරණාවක් තේරවාදි බුද්ධාගමේ කොහෙවත් නෑ. ඒ අන්තරා භවවාදය මහායානික වාදය. තෙරවාදයේ එහෙම එකක් නෑ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පින්නතුනි, අපේ හිත තත්පරයකට කෝටි ප්‍රකෝටි ගානක් සිත් ඇති වෙනවා. තත්පරයකට කෝටි ප්‍රකෝටි ගානක් සිත් ඇති වෙනවා. මේ සිත් අතර යම් දවසක ඇතිවුණොත් චුති සිතක්, ඊළඟට ඇතිවෙන්නේ ප්‍රතිසන්ධි සිතක්. එතකොට හිතන්නකු, තප්පරයකට සිත් කෝටි ගානක් ඇති වෙනවන. ඒ කෝටි ගාන අතර එක සිතක් චුති සිතක් වුණොත් ඊළඟ සිත ප්‍රතිසන්ධි සිතක්. චුතිසිත කියල කියන්නේ මරණයට සූදානන් වෙන වෙලාවේ අපි ඇතිවෙන මේ භවී අන්තිම සිතන. ද ප්‍රතිසන්ධි සිත කියල කියන්නේ ඊළඟ භවේ පලවෙනි සිත. මේක චුති සිතක් නම් ඊළඟ සිත ප්‍රතිසන්ධි සිත. මේ උපතයි මරණයයි නැත්නම් මරණයයි උපතයි කියන කාරණාව අතරි මේ දෙක අතරේ අපිට මේ ඇහි පිහාටුවක්වත් දාන්න ඉඩක් නෑ. ඒ තරම් වේගෙන් එක සිද්ධ වෙනවා. යම් පංචස්කන්ධයකින් මේ හිත පිට වෙනවනන්, යම් කිසි සිතක් මේ පංචස්කන්ධයෙන් පිට වෙනවනන්, ඒත් එක්කම අලුත් පංචස්කන්ධයක ඒ හිත හටගන්නවා. එහින්ද මේ සැරිසර සරා යන ආත්මයක් බුද්ධාගමේ කතා කරන්නේ නෑ. නමුත් මහායානික මතවල මේ අදහස තියෙනවා. මහරහතන් වහන්සේලා සංගායන අවස්ථාවේදීම මේ මතේ සම්පූර්ණයම බැහැර කරලා නිර්මල තෙරවාදී ධර්මයෙන් පහ කරලම දාලා තියෙනවා. එහෙම මතයක්, එහෙම කරුණක් නෑ කියලා. නමුත් මෑත කාලේ අපිට දකින්න ලැබෙනවා නැවත නැවතත් මේ මිත්‍යා දෘෂ්ටික කාරණාව තෙරවාදයට ඇතුල් කරන්න උත්සාහ කරන බව. නමුත් නිර්මල පර්යාප්තියට එක ගලපණ්ඩ කොහොමත් බෑ. අපි මෙහෙම කල්පනා කරලා බැලූ පහුගිය අවස්ථාවත් පැහැදිලි කළා. දැන් මේ අන්තරා භවිකයා කියන කෙනා එනම් මේ අතර කාලයක් තුළ හොයන්නේ ඉපදෙන්න තැනක්නේ. එහෙමනි පැහැදිලි කරන්නේ. ඉපදෙන්න තැනක් හොය සැරිසරණ ආත්මය. එතකොට මේ ලෝකේ ජීවත්වෙන මේ කවුරුවත් කැමතිද යාචක කාන්තාවක් ළඟ ඉපදෙන්න? අපි එහෙම කැමතිත් නෑ. ඉතාම දුප්පත් තැනක උපදින්න අපි කැමතිත් නෑ.
ලෙඩෙකුගේ කුසේ උපදින්න අපි කැමතිත් නෑ. එහෙනම් පින්නතන එහෙම සැරිසරණ ආත්මයක් තියෙනවා නම් ඇයි ඒ ආත්ම ඒවාගේ දුක්ඛිත තැන්වල උපදින්නේ? හොඳ තැනක් හොයාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම කාරණාවක් එහෙනම් නෑ. හොයන්නේ උපදින්න හොඳ තැනක් නම් දුප්පත් තැනක උපදින්න උවමනා නෑ. ඒකයි සඳහන් කළේ එහෙම කාරණාවක් නෑ කියලා. මේ පංචස්කන්ධය අතහරිනකොට ඊළඟ පංචස්කන්ධය පහළ වෙනවා. මේ කාරණාව සඳහන් කළේ ඒ මිත්‍යා දෘෂ්ටි කාරණාව නැති කරන්න ඕන නිසා. අදහස බිඳින්න ඕන නිසා. සම්භවේසී කියන වචනයට තමයි සමහර කට්ටිය මෙන්න මේ අන්තරා භවවාදය එකතු කරන්න උත්සාහ කරන්නේ. පින්නතුනි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුඛිනෝ හොන්තු කේමිනෝ හොන්තු සුඛි තත්තා හොන්තු සුඛිනෝවා කේමිනෝ හොන්තු. මේ කියන ක්‍රම තුනට මේ සත්වයන් සත්ව ප්‍රභේදවලට මෛත්‍රී කරන්න කියල කියනවා. මේ ක්‍රම තුනට මේ සත්ව ප්‍රභේදවලට මෛත්‍රී කරන්න කියල කියනවා. මොන සත්ව ප්‍රභේදවලටද. අපි ඒ සාකච්ඡා කළේ පහුගේ දේශනාව. දීගාවා දීර්ඝ සත් ඒ මහන්තාවා මහත් සත්ව තුර කවුද දීර්ඝ සත්තු කියල කියන්නේ උරග කනයට අයිති වෙන සත්තු. තලගොයි කබරගොයි කිඹුල්ලුවාගේ සත්තුත් ඒ ගනයට මයිති වෙනවා. ඒ මහන්තාවා මහා ශරීර ඇතු සත්තු අලි ඇත්තුවාගේ සත්තු. මජ්ජිමා මජ්ජිම කියල කියන්නේ මැදහත් ප්‍රමාණයේ සත්තු ගවයු ගෝඩ්නු මෝ මේලුව බැටලූ අස්යෝවාගේ සත්තු මජ්ජිමා. මජ්ජිම අරස්ස කානුකතූලා අනුක කානුක කාටද මේ අනුක කියල කියන්නේ එතකොට. සාමාන්‍යයෙන් පියවි ඇහැට පේන්නේ නැති ඉතාම කුඩා සත්. ඒක සෛලික ජීවීන් වගේ ජලයේ ජීවත්වෙන සත්තු ඉන්නවා. ඉතා කුඩා සත් අනුක කියල කියනවා. ඊළඟට සඳහන් කරනවා වටකුරු ස්වභාව ඇති සත්තු. ඉදිබූ කැස් බෑව් ඔය සිප්පි බෙල්ලු ඒවාගේ සත්තු. ආං ඒ සත්තු ගැන කියල තමයි මෙතන සඳහන් කරන්නේ මේ ක්‍රම තුන යටතේ. මොන ක්‍රම තුනද සුකිනෝ හොන්තු කේමිනෝ හොන්තු සුකි තත්තා හොන්තු. මේ ක්‍රම තුනෙන් මේ සත්ව ප්‍රභේදවලට මෛත්‍රී වඩන්ඩ කියල කියනවා. ඉන් පසුව මෛත්‍රී භාවනා විදිය නැවත භාගිතුන් වහස දේශනා කරනවා නපරෝ පරං නිකුබ්බේත. එම සඳහන් කරන්නේ කෙනෙක් තව කෙනෙකුට වංචා කරන්න එපා. අතිමඤ්ඤේත කියල කියන්නේ නින්දා කරනවට. කෙනෙක් තව කෙනෙකුට වංචා කරන්න එපා කෙනෙක් තව කෙනෙකුට නින්දා කරන්න එපා නාතිමඤ්ඤේත කියල කියන්නේ නින්දා නොකිරීම කියන එකයි. අතිමඤ්ඤේත නින්දා කරනවා නාතිමඤ්ඤේත නින්දා නොකිරීම. කත්ත චිනං කංචි කත්ත චිනං කිසිම තැනකදී කංචි කිසියම් ආකාරී පුද්ගලේ කිසිම තැනකදී කිසියම් ආකාරයක පුද්ගලේ තවත් කෙනෙකුට නින්දානු කරත්වා. ගමෙහි හෝවේවා නියම් ගමෙහි හෝවේවා ශේෂත්‍රයෙහි හෝවේවා ඥාතීන් මධ්‍යෙහි හෝවේවා පුද්ගලයන් මධ්‍යෙහි හෝවේවා මේ කිසිම ස්ථානයකදී කිසිම පුද්ගලයකුට නින්දා කරන්න එපා කියල කියනවා. අවමං කරන්න එපා කියල කියනවා. වංචාවක් රැවටීමක් කරන්න එපා කියල සඳහන් කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ව්‍යාරෝසනා පටිග සංඥා. මොකක්ද පිනතින මෙතන මේ ව්‍යා කියල කියන්නේ.
ව්‍යා කියල කියන්නේ කයෙන් හිරිහැර කිරීම. ඉළඟට සඳහන් කරනවා කයෙන් හිරිහැර කරනවා කියල කියන්නේ. අතින් පයින් හිරිහැර කරනවා. ගහනවා තලනවා ඒවාගේ දේවල්ලට තමයි මේ ව්‍යා කියල කියන්නේ. කයෙන් හිරිහැර කරනවා. රෝසනා කියල කියන්නේ එතකොට අපිට මේක පේ එක වචනයක් වගේ ව්‍යාරෝසනා. නමුත් ඒ වචන ඇතුළේ ලොකු අර්ථ තියෙනවා. රෝසනා කියල කියන්නේ වචනයෙන් හිරිහැර කරනවා. මොනවද වචනයෙන් හිරිහැර කරනවා කියල කියන්නේ. පරුස වචන වගේ හිත පෑරෙන වචන හිත රිදෙන වචන පිරිසක් අතර කියහම දුක හිතෙනවා. එතකොට පරුස කියල කියහම තැන් අපි සාමාන්‍යයෙන් පරුස වචන කියල කියපු ගමම්ම අපිට මතක් වෙන වචන ප්‍රමාණයක් තියෙනවා. මේ තමයි පරුස වචන කියලා. පිනතින අපි මතක් නොකරන වචන ප්‍රමාණයකුත් තියෙන අපි පරුසයි කියලා හිතන්නේ නැති වචන. නමුත් ධර්මය හැටියට ඒවත් පරුස වචන. මොනවද ඒ වචන එතකොට. හැබැයි මේ වචනය පරුස වෙන්නේ කියන වෙලාවෙ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයක් එක්කයි. කෙනෙකුට අපි කියනවා තෝ කියල කියනවා. දැම් මේ වචනය බොහොම සෙනෙහස මුසු කරල කියන්න පුළුවන්. දේශ සහගතව කියන්නත් පුළුවන්. සමහරලාට අපේ වැඩි හිටියෝ දරුවන්ගෙන් අහනවා ළමයින්නේ තොපි කාලද ඉන්න කියලා. එක බොහොම සෙනෙහසෙන් අහන කතාව. එහෙම තොපි කීව කියලා ඒක පරුස වෙන්නේ නෑ. නමුත් හිතේ දේශය සහිතව තාතෝ කියල කතා කරන අවස්ථා තියෙනවා. අං එහෙම වුණු ඒ වචනය පරුස වෙනවා. එතකොට මෙතන රෝසනා කියල කියන්නේ වචනයෙන් කරන හිරිහැරේ තමයි පරුස වචන. අපි උදාහරණය කෙටියට තමයි තෝ කියන වචනය අරගත්තේ තව ඒවාගේ වචන ගොඩක් තියෙනවා. පටිග සංඥා කියල කියන්නේ අරමුණෙහි අකමැති සංඥාව. මොකදද මේ අරමුණෙහි අකමැති සංඥාව. දැන් සමහර දෙයක් දැක්කහම අපිට තරහයන. සමහර වැඩක් දැක්කහම අපිට තරහයනවා. එතකොට ඒ ගත්ත අරමුණට අපි අකමැති. ඒකයි මෙතන කියන්නේ අරමුණෙහි අකමැති සංඥාව. දර මේකට මේ පටිග කියල කියන්නේ දේශ සහගතයි කියන එක. පටි ගාත සමහට භාගිතන් වහසේ දේශනා කරපු සූත්‍රම තියෙනවා. මේ දේශය පිළිබඳව පැහැදිලි කරන්න. ආඝාත පටිවිනය සූත්‍රය ආඝාත පටිවිනය දේශය පිළිබඳව කරුණු පැහැදිලි කරන සූත්‍රය. දේශය ඇතිකරගණ්ඩ එපා කියලා කරුණු පැහැදිලි කරපු කකචූපමවාගේ සූත්‍රය කියතක් උපමාවට අරගෙන කරපු දේශනාවල්. එන ඒ දේශය ගැන් තමයි සඳහන් කරන්නේ අරමුණෙහි අකමැති සංඥාව. එහෙම නැත්තං පහරදීම අප්‍රිය වචනකීම සහ දේශ කිරීම කියන කාරණා තුන නාඤ්‍ය මඤ්ඤ කියල කියන්නේ කෙනෙක් තව කෙනෙකුට කියන අදහස. නාඤ්‍ය මඤ්ඤ කෙනෙක් තව කෙනෙකුට. දුක්කමිච්චෙය දුකක් කැමති වෙනවද. එහනම් කෙනෙක් තව කෙනෙකුට දුකක් කැමති නොවේවා. කිසිම ආකාරයකින් අන්‍යන්ට දුකක් වෙනවට කරදරයක් වෙනවට විපතක් වෙනවට අපේ හිතේ සතුටක් ඇති නොකර ගණ්ඩුවනේ. එකයි මෙතන සඳහන් කරන්න. පිඩතුන නැවතත් මෙනෙහි කරන ආකාර භාගිතුන් වහස ප්‍රබේද ගත කරනවා. කෙනෙක් තව කෙනෙකු නොරැවටීම කෙනෙක් කොතනකදී හෝ තව කෙනෙකු නින්දහවට භාජනය නොකිරීම අතින් පයින් හෝ පහරදීම හෝ සිතින් හෝ ද්වේශය පැතිරවීම කෙනෙක් තව කෙනෙකුගේ දුක කැමතිවීම කියන කාරණයන්ට විරුද්ධව තමයි මෙන්න මේ මෛත්‍රී භාවනාව කියන කාරණාව
තියෙන්නේ. මෛත්‍රී භාවනාව මේ හැම එකකටම විරුද්ධයි. එතකොට මේ මෛත්‍රී භාවනාව භාග්‍යවතුන් වහන්සේ අපිට ප්‍රගුණ කරන්න කියලා කීවේ මේ සසරින් එතර වීම උදෙසා. ඒකට හොඳ මාර්ගය. ද්වේෂය සහිතනම් මෛත්‍රිය ප්‍රතිවිරුද්ධ කාරණාවනි ද්වේෂය කියලා කියන්නේ. මෛත්‍රියට විරුද්ධ කාරණාව ද්වේෂය. ද්වේෂ සහගතව සසරින් එතර වෙන එක ලේසි නෑ. ඒක කරන්න බැරි වැඩ. ඒ නිසා මෛත්‍රියක් වඩන්න ඕනේ. ඒ මෛත්‍රිය හැම වෙලාවෙම ද්වේෂයේ පිටු දකින කාරණාවක් වෙන්න ඕනේ. මෛත්‍රී කියලා කියන්නේ ඒකනේ. ද්වේෂයේ පිටු දකිනවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතෙත් අපිට ද්වේෂසිත ඇති වෙනවා. ආන්ගේ ද්වේෂය පාලනය කරන්න කියලා කියනවා. එහෙම නැති වුණොත් ද්වේෂ සහිතව මැරුණොත් අපි නිතරම කතා කරපු කාරණාවක්. ඉතා අවාසනාවන්ත උපතක් නෙතියෙන්නේ. දේශ සහිත මරණයේ තියෙන්නේ අවාසනාවන්ත උපතක්. එක්කෝ නිරයක උපදිනවා. ජීවිතයේ බොහෝ කුසල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අවසාන මොහොතේ ද්වේෂයක් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට නිරයක උපදින්න සිද්ධ වෙනවා. එහෙම නුනොත් විස සහිත සතෙක්. ද්වේෂය කියලා කියන්නේ විසක්. විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. නයිපොළොංගු වගේ වෙලා. එහෙම ඉපදෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. එහෙම නැත්තම් යකෙක් යක්ෂණියක් වෙලා ඉපදෙනවා. ඉතින් එහෙම කරුණු නම් ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා. ඒක අපි අහනවා කාලි යක්ෂණියගේ කතාව. ද්වේෂය නිසා. මේ වගේ කාරණා ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. අපේ ශාසනයේ එක මහරහතන් වහන්සේ නමකුත් එක අනාගාමීන් වහන්සේ නමකුත් සෝවාන් ආර්යයන් වහන්සේ නමකුත් එක පෘථග්ජන පුද්ගලයෙකුත් එළදෙනක් ඇනලා මරලා දානවා. එකම විදිහට. ඒත් එළදෙනකගේ වෙස් අරගෙන එන්නේ යක්ෂණියක්. ඒත් පෙර දේශ සහිතව මරණයට පත් වෙලා. පලිගන්න චේතනාව තියාගෙන හිටපු නිසා. ජාතක පාලියනුත් මේ ගැන කරුණු අපිට බොහෝම හම්බ වෙනවා. ඒ හැම කරුණක්ම එකතු කරලා විසඳලා බලහම මේ ද්වේෂ සිත අවසන් මොහොතේ අපිට මහා නපුරක් කරලා තියෙන බව පේනවා. සියදිවි හානි කර ගැනීමත් එතනටම එකතු කරලා කතා කරන්න පුළුවන් කරුණක්. සියදිවි හානි කරගන්නවා කියන එක බරපතල පාපකර්මයක් නෙමෙයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ. තමන්ගේ පණ නසා ගැනීම ප්‍රාණඝාතයකට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා බරපතල කර්මයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් පින්නතුනි අකුසල කර්මයක් තියෙනවා කාටවත් තමන්ගේ පණ දේශයක් නැතුව නසා ගන්න බැරුව යනවා. අපි සියදිවි හානි කර ගන්නෙම දේශය මුල් කරගෙනනේ. කේන්තියක් නැතුව කොහොමත් සිය පණ නසා ගන්න බෑ. පණ නසා ගන්න තරම් දරුණු කේන්තියක් තියෙන්න ඕනේ. අපිට ඕන තරම් මිනිස්සුන්ට තරහ යනවා. නමුත් තරහ එන මිනිස්සු ඔක්කොම ජීවිතේ නැති කරගන්න හිතන්නේ නැහැනේ. එහෙනම් ජීවිතේ නැති කරගන්න නම් ඒ සඳහා යොමු වෙච්ච දැඩි දේශ අරමුණක් තියෙන්න ඕනේ. එහෙනම් මරණයටපත් වෙන්නේ දේශයත් එක්ක. හැබැයි එහෙම වුණාම ඒ උපත කොහොම වුණාද කියන කාරණාව තමයි අපිට හිතාගන්න බැරි. නමුත් හොඳ වෙන්න නම් බෑ මේ පැහැදිලි කරන හැටියට. ධර්මයේ දන්නවන එවන් දේවල් වලට යෙදෙන එකක් නැහැ. නමුත් ධර්මයේ නොදෙන අසරණව ජීවත් වෙච්ච නිසා තමයි මේ වටිනා ජීවිතයේ වටිනාකම තේරුම් අරගන්නේ නැතුව බොහොම දුක්ඛිත තත්වයකට ඇදලා දාන්න කටයුතු කරන්නේ. එහෙමනම් ද්වේෂය හැම වෙලාවෙම පාලනය කරන්න භාග්‍යවතුන් වහන්සේ අපිට මනාව උපදෙස් දෙනවා. භික්ෂූන් වහන්සේලාට එක තැනක සඳහන් කළා මහණෙනි
ඔබලාට මම පොරොන්දු වෙනවා. එක ධර්මතාවයක් නැති කරන්න පුළුවන් නම් මං ඔබලා අනාගාමී කිරීමේ වගකීම බාරගන්නවා කියලා. මොකක්ද ඒ ධර්මතාවය? ද්වේෂය නැති කරන්න පුළුවන් නම් අනාගාමී කිරීමේ වගකීම බාරගන්නවා කියලා කියන්නේ. එතකොට මේ ද්වේෂය කියන ධර්මතාවය අපිට කොයි තරම් බාධා කරනවද? සසර ගමන මග කොයි තරම් අහුරලා තියෙනවද? සුගතියට යන මග ද්වේෂය විසින්. ඒකයි මේ තරම් භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව මේ කරුණු දක්වන්නේ. ද්වේෂයෙන් අත මිදෙන්න. ඊළඟට පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ තව තැනක දේශනා කරනවා. මහණෙනි, යම් කෙනෙක් තමන්ට කරදර කරනකොට භික්ෂූන් වහන්සේලාට නම් දේශනා කළා. අපි මතක් කළා කකචූපම සූත්‍රය කියලා. කියතක් උපමාවට අරගෙන කරපු දේශනාව. කෙනෙක් ඇවිල්ලා කියතක් අරගෙන අපේ අතපය කපනවා. කියතෙන් කපනවා කියන එක පිහියෙන් කපනවට වඩා හුඟක් වේදනාකාරී. අපි කියත් දැකලා තියෙනවනේ. ඒ වේදනාවත් එක්ක කොච්චර ද්වේෂයක් උපදීද? මහණෙනි, තමන්ට එහෙම හිරිහැර කරන පුද්ගලයෙකුට තමන්ගේ හිතේ ද්වේෂයක් ඉපදුනොත් ඔවුන් හරියටම ශාස්තෘ ශාසනය කරපු අය නෙමෙයි කියලා. හරියටම බුද්ධ ශාසනය ඇසුරු කළේ නෑ කියලා සඳහන් කරන්නේ. එහෙමනම් ද්වේෂය කොයි තරම් භයානකද? අපි තුලත් නිතර නිතර කේන්ති උපදිනවා නම් ඉතින් අපිත් එහෙනම් බුද්ධ ශාසනය භජනය කළේ නෑ කියලා වගේ කාරණාවක් තමයි කියන්නේ. මේ ශාසනය හරියට දැනගත්තොත් ඔවුන් මෛත්‍රී සහගත පුද්ගලයෝ බවට පත් වෙනවා. අපේ ශරීරයේ ඇතිවෙන වේදනාවල් වලටත් අපිට ද්වේෂය හටගන්නවා. තද හිසේ කැක්කුමක් ආවහම තරහ යනවා. ගෙදර ඉන්න දරුවෙක්වත් කෑකෝ ගහලා සෙල්ලම් කරනවා ඇහුනහම, ළමයෙක් නමුත් රූපවාහිනී යන්ත්‍රයක් ගුවන් විදුලි යන්ත්‍රයක් හඬ වැඩි කරලා ක්‍රියාත්මක කළොත් හිසේ කැක්කුම තියෙන කෙනාට ගොඩාක් කේන්ති යනවා. පින්නතුනි, ඉතින් හිසේ කැක්කුමට විතරක් නෙමෙයි කේන්ති යන්නේ. බඩේ කැක්කුම හැදුනත් කේන්ති යනවා. කනේ කැක්කුම හැදුනත් කේන්ති යනවා. දතේ කැක්කුම හැදුනත් කේන්ති යනවා. මේ කායික වේදනාවල් වලින් අපිට ද්වේෂය උපදිනවා නම් සඳහන් කරනවා මැරෙන වෙලාවේ මරණ වේදනාව කොහොම යසයිද කියලා. මැරෙන වෙලාවෙත් හුඟක් වේදනාකාරී අවස්ථාවක් කියලා සඳහන් කරන්නේ. හැබැයි හිසේ කැක්කුම නම් අපිට පුරුදුයි. නිතර නිතර හැදෙන නිසා. දතේ කැක්කුමත් පුරුදුයි නිතර නිතර හැදෙන නිසා. ජීවිතයේ එක වතාවක් දෙවතාවක් හරි දත් කැක්කුම ගැන අත්දැකීමක් තියෙනවා. නමුත් අපිට මරණ වේදනාව ගැන මීට කලින් අත්දැකීම් හම්බෙලා නැහැ. ඒක ඒ කාලෙට එදාට හම්බ වෙන අලුත්ම වේදනාවක්. කවදාවත් අත්දැකීම් නැති දෙයක්. ඉතා දරුණු වේදනාවක් කියලා තමයි පැහැදිලි කරන්නේ. කවදාවත් විඳලා නැති ඒ ආගන්තුක වේදනාව වෙලාවේ ද්වේෂය උපදින එක නවතීද? එහෙනම් ද්වේෂ සහගතව ඒ වෙලාවේ මරණයට පත් වුණොත් ඒක යහපත් වෙයිද? ආන් ඒක නිසා මෛත්‍රියක් ප්‍රගුණ කරන එක පින්නතුනි හරි වටිනවා. හැම කාරණාවකටම වටිනවා. එදිනෙදා ජීවිතයටත් හොඳටම වටිනවා. ඒ විතරක් නෙමෙයි, මරණාසන්න කාලෙත් හොඳටම වටිනවා. අපි කොච්චර පින් කරලා තිබුණත් ඒ වෙලාවේ ද්වේෂය පාලනය කරන්න බැරි වුණොත් අභාග්‍ය සම්පන්න උපතක් තියෙන්න පුළුවන්. ආන්ගේ ඇතිවෙන කායික වේදනාව පහ කරන්න පුරුදු කරලා තියෙන්න ඕනේ. මේ වේදනාවෙන් මා සුවපත් වේවා. ඒ කායික වේදනාව අයින් කරලා තමන් කරගත්ත කුසල ධර්මයන් ආවර්ජනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ.
පැරැන්නු ගාව තිබුණ පින් පොත කියවනවා කියල ක්‍රමයක්. නමුත් මේ තියෙන දැඩි වේදනාව අතරේ කියවන පින්පොතට සවන් දෙන තරම් අවස්ථාවක් එන්නේ නැතිවෙයි. නමුත් ඒ වේදනාව යටපත් කරන්න පුරුදු කරලා තිබුණන කරපු කුසල ධර්මයෙන් ආවර්ජනය කරන්න තිබුණ. එහෙමනම් මෛත්‍රී භාවනාවෙන් වේදනාව යටපත් කිරීම කියන කාරණාව මනාව ප්‍රගුණ කෙරෙනවා. එදාට මරණ වේදනාව ඇති වුණත් අපි දන්නවා වේදනාව අයින් කරන්නේ කොහොමද කියලා. මේ මෛත්‍රී භාවනාවෙන් ඒක කරන්න පුළුවන් වේදනාව අයින් කරන්න. ඒ තරම්ම බලවතුයි මේ භාවන ක්‍රමය. දේශනාව සඳහන් කරන්න පින්නතන අපිට ඇතිවෙන පිළිකාවක් වාගේ භයානක රෝගයක් නමුත්. ඉවත් කර ගන්න එක මෛත්‍රී භාවනාවේ ඉතාම ප්‍රාථමික ගුණයක් කියලා. උසස් ගුණයක් නෙමෙයි පිළිකාවක් අයින් කරනවා කියන එක ප්‍රාථමික ස්වභාවය. එතකොට අපි හැමෝම භීතියට පත් කරලා තියෙන ඒවාගේ රෝගයක් අයින් කරන එක මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික ක්‍රමයක් නම් මේ මෛත්‍රී භාවනාවේ උසස් ක්‍රම අපිට කොයි තරං සුවයක් හදයිද. එලවයි මෙලවයි දෙකම සුවපත් කරනවා. ඒකයි මේක ප්‍රගුණ කරන්න භාගිතුන් වහන්සේ දේශනා කරන්න. හැබැයි මේක ප්‍රගුණ කරන්න ප්‍රායෝගිකව ජීවිතය මේක යොදාගෙන තියෙන ඕනේ. ප්‍රායෝගිකව යොදා ගන්නවා කියලා කියන්නේ. එක පාරම ඔය කාරණාවටම යන්ඩ ගියාට අපිට ඒ තරම් සාර්ථක වෙන එකක් නෑ. ඒකයි ප්‍රායෝගික වෙන්න කියලා කිවේ. උදාහරණයක් දෙකක් මතක් කළු. ගෙදර තියෙන යම් උපකරණයක්. අපි කිසියම් වැඩකට අරගන්නවා. අපි ගෙමු උදැල්ල ගත්ත කියලා. උදැල්ල අරගෙන මං කිසියම් වැඩක් කරනවා. මම වැඩේ කරලා උදැල්ල වෙන තැනක තියල මම යනවා. එතොට ගෙදර තව කෙනෙක් එනවා උදැල්ල හොයන්ට. එන්නේ උදැල්ල කලින් තියල තිබ තැනට. එතන උදැල්ල නැති නිසා ඊටකට හැම තැනම ඇවිද ඇවිද හොයන්ඩ වෙනවා. අඩ ගහගහ අහන්ඩ වෙනවා. ආං එතකොට ඔහුගේ සිතේ දේශය උපදිනවා. නමුත් මගේ කාර්ය නිමා කරලා මං උදැල්ල එතනම තිබ්බන අර පුද්ගලයාගේ කාලිනාස්ති වෙන්නෙත් නෑ. ඒ පුද්ගලයාගේ හිතේ අකුසල් සිතක් උපදින්නෙත් නෑ. ගේ වටේම ඇවිදින්ට ඔහුට සිද්ධ වෙන්නෙත් නෑ. මේ මෛත්‍රී ප්‍රායෝගික පැත් අපි නොහිතන්න දේපල්. මම අකමැතිනං ගෙදර යම් දෙයක් මේ විදිහට තියෙනවට. යම් විදිහකට තියෙනවන මං අකමැතින ඒකට අනික් අයත් අකමැතිී කියල හිතන්න ඕනේ. ඒ නිසා ඒ තත්ත්වය කැමති ආකාරයෙන්ම තියල යන්න ඕනේ. සමහරලාට කෑම කන මේසි පිරිසිදු කරලනෑ. තේකෝපි හදාගත් හම එතන පිරිසිදු කරලනෑ. මේවාගේ හැම කාරණාවක් තුළම මම නිසා තව කෙනෙකුට හිරිහැරයක් නොවෙන්ඩ එදිනෙදා ප්‍රායෝගිකව කටයුතු කරන්න උත්සාහ කරනවා නං එතන දලතිනේ ප්‍රායෝගික මට්ටමේ මෛත්‍රිය. එවන් තත්ත්ව තුළ මනාව හික්මිලා නං අපිට භාවනාවක් හැටියට මේක වඩන්ඩ යනකොට ඒක ලොකු උපකාරයක් කරනවා ඒ භාවනාව වඩා ගැනීම සඳහා. එවන පිනතිනි සඳහන් කළා තවත් කෙනෙකුගේ දුකක් කැමති වෙන්ඩ එපා. තවත් කෙනෙකුට හිත් වේදනාවක් ඇති කරන්න එපා. කායික වසයෙන්ද වාචසික වසයෙන්ද මානසික වසයෙන්ද කාටවත් කරදරයක් කරන්න එපා කියලා. ඉන් පස්සෙ පින්නතුන මේ මෛත්‍රයේ සීමාව සඳහන් කරනවා. මොකදද සීමාව කියලා. මාතා යතා නියං පුත්තා. මවත් යම් ආකාරයට තමන්ගේ එකම පුත්‍රයා ආයුසා ඒක පුත්ත මනුරක්කේ. තමන්ගේ එකම පුතා තම ජීවිතය පවා පරදුවට තියල රකිනවද. ඒවම්පි සබ්බ භූතේසු මෙන්න මේ ආකාරයට සියලු ඉපදුන සත්වයන් කෙරෙහි මාන සම්භාවයේ අපරිමානං අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස වැඩිය යුතුයි.
සීමාව පෙන්නලා තියෙනවා. අම්මා තමන්ට ඉන්න එකම දරුවා අම්මගේ ජීවිතයේ පරදුවට තියලා හරි රකින්නවද? අන්න ඒවාගේ මේ ලෝකයේ ඉපදිලා ඉන්න සත්තු පිළිබඳව තමන්ගේ හිතේ එහෙම ඇති කරගන්න කියලා. එතකොට මේ වචනයෙන් කතා කළාට මේ සීමාව ඉතාම ගැඹුරුයි. හැම කෙනෙක් පිළිබඳවම එහෙම මෛත්‍රී සිතක් තියෙන්න ඕනේ. කෙනෙක් හරියටම මෛත්‍රී භාවනාව වඩනකොට අපි මෛත්‍රී ආනිසංස අහලා තියෙනවා. මෙලොවදී ආනිසංස කීයක් ලැබෙනවද? මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවා. එකකින් 10ක්ම මේ ජීවිතේම විපාක දෙනවා. මරුණට පස්සේ නෙමෙයි. මේ ජීවිතේම තමයි කාරණා 10ක්ම ඵල සහිත වෙන්නේ. මරණයෙන් පස්සේ විපාක දෙන්නේ එකයි. ඒ මොකක්ද? සිහි මුලාවක් නැතුව මරණයටපත් වුණොත් බඹලොව උපදිනවා කියලා සඳහන් කරනවා. හැබැයි සිහි මුලාවක් නැතුව මරණයටපත් වෙනවා. බඹලොව උපදිනවා. එතකොට සිහි මුලා නොවි මරණයටත් මේ උතුම් කුසල කර්මය හේතු වෙනවා. එහෙනම් මම සඳහන් කළ ආනිසංස 10ක්ම මේ ජීවිතයට ප්‍රායෝගිකව මේ ජීවිතේම අත්දකින්න පුළුවන් දේවල්. එතකොට අපි සඳහන් කරනවා මේ මෛත්‍රිය කියලා කියන්නේ පුදුම ආරක්ෂාවක්. සංකිච්ඡ කියන රහතන් වහන්සේට හොරු කඩුවෙන් පහර දෙනකොට එක සැරයක් කඩුව නැමුණා. උන්වහන්සේ බොහෝම සතුටින් ඉන්නේ. මරණය පිළිබඳව කිසි බයක් නැහැ. සිනහමුසු මුහුණින්ම ඉන්නේ. වදකයටත් එක ලොකු ප්‍රශ්නයක්. මේ මොහොතකින් කඩුවෙන් කොටලා ජීවිතය නැති කරන්න හදන්නේ. නමුත් ඒ බව දැන දැන කඩුව ඔසවන කොටත් මේ හාමුදුරුව hina වෙනවා. කඩුවෙන් පහර දුන්නාම එක සැරයක් කඩුව නැමුණා. නැවත කඩුව දිගෑරලා නැවත හදලා අරගෙන ආයෙ පහර දෙනකොට කඩුව ඇඹරිලා ගියා. වදකයා බය වුණා. මේ කඩුවෙන් කී දෙනෙක් මරලා තියෙනවද? නමුත් අද මොකද්ද මේ වෙන්නේ? උන්වහන්සේගේ මූණේ ඇඟේ හිතේ බය තියෙන පාටක්වත් පේන්නේ නැහැ. ආන්ගේ නිසා ඇහුවා ස්වාමීනි මරණය දැකලා බය වෙන්නේ නැති ක්‍රමය. උන්වහන්සේ නම් රහතන් වහන්සේ නම. නමුත් මේ මෛත්‍රී චිත්තය ඒ තරම්ම ප්‍රබලයි. ඒ නිසා අපිටත් මේ මෛත්‍රී හරියට සන්නායකයක් වගේ කියලා කියන්නේ. ආරක්ෂාවක්. ඒ තරම්ම ආරක්ෂාවක්. මෛත්‍රී වඩන පුද්ගලයාට වෙඩි තිබ්බත් වදින්නේ නැහැ කියලා කියන්නේ පින්න. ඒකයි සන්නායකයක් වගේ කියලා කියන්නේ. හැබැයි මෛත්‍රිය හිතේ තියෙන වෙලාවට විතරයි. අපි වෙඩි නොවදින ඇඳුමක් ඇඳලා ඉන්නවා කියමු. අපිට වෙඩි තිබ්බට වෙඩි වදින්නේ නැහැ ඇඳුම තියෙන නිසා. හැබැයි ඇඳුම ගැලෙව්වට පස්සේ වෙඩි වදිනවා. අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් අපිට කරදර වෙන්නේ නැහැ. හැබැයි මේ මෛත්‍රී සිතෙන් අයින් වුණාම සන්නායකේ ගැලෙව්වා වගේ තමයි. මෛත්‍රිය තුල ඉන්නකම් ලොකු ආරක්ෂාවක් අපිට තියෙනවා. එහෙනම් මෙතන සඳහන් කළා අම්මා යම්සේ තමන්ගේ එකම පුතා රකින්නවද ජීවිතේ පරදුවට තියලා. ජීවිතේ පරදුවට තියලා අම්මා පුතා රකින්නවා කියලා කියන්නේ ඒ පුතා පිළිබඳව මොනතරම් සෙනෙහසක් තියෙනවද? ආන් ඒ සෙනෙහස මේ හැම සත්වයක් කෙරෙහිම ඇති කරන්නයි කියලා කියන්නේ. ඒකයි මෙතන වැඩුණ දියුණුන මෛත්‍රියක් කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා මෙත්තංච සබ්බ ලෝකස්මි. මෙන්න මේ ආකාරයට සියලු ලෝක සත්වයන්ට මාන සම්භාවයේ අපරිමාණං
අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස වඩන. කොයි ආකාරයටද අම්මා තමන්ගේ එකම පුතා යම්සේ ආරක්ෂා කරනවාද. අන්න ඒවාගේ මේ සියලු ලෝක සත්වයන්ට අප්‍රමාණ ලෙස මෛත්‍රී සිත වඩන්න. උද්දං අදෝච තිරියංච මෙතන උද්දං කියල කියන්නේ උඩ දිසාව. අදෝ කියල කියන්නේ යට දිසාව. තිරියංච හාත් පස තමන්ගේ වටේ ඉන්න සියලුම පිරිස. අසම්බාධන් අවේරං අසපත්තං. අසම්බාධන් කියල කියන්නේ කිසිම බාධාවක් නැතුවම. අවේරං කියන්නේ කිසිම වෛරයක් නැතුවම. අසපත්තන් කියල කියන්නේ සතුරු නැතිවෙන ආකාරයට පිඩතින මෙතන සඳහන් කරන්නේ දිසා අනුව මෛත්‍රී වඩන හැටි. එනිසා සිව් දිසාවටම මෛත්‍රී චිත්තය එකසේ පතුරුවන්න කියලා. මේක එක පාර කරන්න පුළුවන් දෙයක් නෙමි. කාලයක් තිස්සේ පුරුදු කරලා දියුණු කරගන්න ඕන දෙයක්. නමුත් යමෙකුට පුළුවන්නන් ඒ සිව් දිසාවටම එකසේ මෛත්‍රී වඩන්න. ඕ මේ ලෝකේ පුදුම ජයග්‍රාහකයෙක්. අකුසල අරමුණු මැඩලලා දේශය යටපත් කරලා මෛත්‍රී චිත්තය උපදවලා තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන කෙනෙ. ආං එවන් අයට මේ සූත්‍රයේ අපි මුලින් සඳහන් කළා දක්ෂය කියලා. ඒ අයටයි දක්ෂයෝ කියල කියන්නේ. සක්කෝ කියල වචනයක් තියෙනවා මේ සූත්‍රයේ. සක්කෝ උජූච සූජූච. අංගේ සක්කෝ කියල කිවේ එකයි අකුසල සිත් පස කලා කුසල් සිත් ඉදිරිපත් කරගෙන මෛත්‍රී චිත්තයෙන් කටයුතු කරන්න පුළුවන් අය. එවන් අයට ලෝකෙ දක්ෂයෝ කියල කියනවා. අපි බලාපොරොත්තුවෙන විදිහ අයට නෙමෙයි එතකොට දක්ෂයෝ කියල තියෙන. අකුසලයෙන් ඈත්වෙලා කුසලය සමාදන් වෙච්ච කෙනාටයි දක්ෂය කියල කියන්න. එවන් අය මරණයෙන් පස්සේ නිරයෙන් මිදෙනවා. නමුත් අපි මේ ලෝකයේ දක්ෂයි කියල කියන අය මැරිල බොහෝ දෙනා නිරේටම යනවා. එනම් දක්ෂාය නෙමෙයි. එමන පිඩතුනි මේ උතුම් සූත්‍රය මුල් කරගෙන සිදු කරන 13 ධර්ම දේශනාව. අපි මේ විදිහට නිමා කරමු. ඉතුරු කාරණා ටික 14 වෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන.